නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන්ට අපගේ নমස්කාරය වේවා. සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡා පිණිස අද සන්ධ්‍යාවෙත් වෙලාවෙන් වෙනවා. ඉතින් අපි දන්නවා පින්වන්ත ඔබ හැමදෙනාම මහත් වූ සතුටින් අපේක්ෂාවෙන් ශ්‍රද්ධාවෙන් සාකච්ඡා මණ්ඩපයේ පිණිස ඒක රාසි වෙනවා කියලා හැමදෙනාම ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශයේ සිට අපි ඊටම දයාවෙන් සිටින ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශයේ සිටින හැමදෙනාම ඊටම දයාවෙන් ඒක රාසි කර ගන්නවා. ඉතින් ගරුතර මහා සංඝරත්නය අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම වැඩම ආවදාලා. ඉතින් අපි හැමදෙනාම පළමු කොට වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අදත් ඔබ අප හැමදෙනාම වෙනුවෙන් මේ උතුම් සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරන පින්වතුන් ගැන අපි සිහිපත් කරගන්නම්. ගලඋඩ සපුගස්වත්ත නිවසේ පදිංචිව සිට 2006 ඔක්තෝබර් මාස 1 වෙනි දින මිය පරලොව ගිය ආර්.එම්. රතුරාල පින්වන්ත පියාණන්ට සහ මීට වසර 12කට පමණ පෙර මිය පරලොව ගිය වයි.එම්. කුමාරිහාමි පින්වන්ත මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස පින්වත් දූ දරුවන් දයනවරුන් ලේලිවරුන් සහ මොනුබුරු මිනිබිරියන් වශයෙන් මේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඒ හැමදෙනාමත් කැටුව ඔබ හැමදෙනාමත් කැටුව කල් නොයවාම අපි දහම් සාකච්ඡාව ආරම්භ කර ගැනීම පිණිස ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් මේ උතුම් සදහම් සාකච්ඡා පිණිස කාලය අපට අනුකම්පාවෙන් අනුශාසනා සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදය දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි එතකොට විශේෂයෙන්ම එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සසර පුරා පිරූ පාරමී බලය මත පිහිටා එදා වජිරාසන භූමියේදී විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසෙවණේදී දසබල ඥානයෙන් සමන්විත වුණා. එතකොට මේ දසබල ඥානය මත පිහිටා තමයි ශාස්ත්‍රඥ වහන්සේ විශාරද කරුණු 4කින් ලෝකෙට සිහනද පවත්වන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ දසබල ඥාන යම් චිත්තසංතානයක නොපිහිටන්න, එතකොට ඒ වගේ විශාරද බවින් සිහනද පවත්වන්න බෑ. ඒ විශාරද බව දෙව් මිනිස් ලෝකයට ප්‍රකාශ කරන්න බෑ. හරි පුදුමයි. ඒතර මේ චිත්තසංතානයත් තුළ ඒතර මේ වගේ හැකියාවක් ඉන්න මේ හැම චිත්තසංතානයකටම උපදින්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. නැත්තේ කොහොමද? ඒකට උණු පාරමී බලය නැත්තේ. පාරමී බලය නැත්තේ. එහෙමයි. ඒතර මේ පාරමී බලය නැමැති ඉලක්කයට එනවා කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. ඒකට එහෙමයි. දැන් බලන්නකො ඒක ලේසි පාසු නැහැ කියලා කියන්නේ. දැන් සමහර අය ඉන්නෝ ඔන්න තරුණ කාලේ බොහොම ගුණවත් ඉන්නෝ. ඊටසේ ළමයට යන්න වෙනවා කොහේ හරි මේ දුරු ප්‍රදේශයකට යාගේ ඉතුරු කටයුතු ටික කරන අධ්‍යාපනයේ හරි ව්‍යාපාරයේ හරි මොනවා හරි. සමහර එතනදී අර යා පුරුදු කරපු ගුණ සම්පත් ටිකේ පිළිහිట్లా ඉපිරිසත් එක්ක යට ඉන්න බෑ. ගුණ සම්පත් ටික හැලෙනවා. එහෙමයි ස්වාමීනි. මේ ජීවිතේ අපිට දකින්න තියෙන කාරණාවක් නේද ඒක? එහෙමයි. ඒතර මේ ජීවිතේදිත් පුරුදු කරපු ගුණ සම්පත් ටික
ප්‍රදේශය අනුව ඇසුරු කරන පිරිස අනුව එයාගේ ගුණ සම්පත්ති ටික හැලිලා යනවා නම් සසරට එකතු වෙනකොට අපේ ගුණ සම්පත්ති කිසි හැරිලා යයිද? එහෙමයි ස්වාමී. එහෙම නේද? එහෙයි. එතකොට මේ බොහෝම ස්වල්ප දෙනෙක්ගේ තමයි මේ ගුණ සම්පත්තිය අකණ්ඩව ඉස්සරහට එයා ගෙනියන්නේ. ඒකට පුදුම අධිෂ්ඨාන බලයක් තියෙන්න ඕනේ යාට. පුදුම වීරියක් තියෙන්න ඕන. පුදුම කැපකිරීමක් කැමැත්තක් තියෙන්න ඕන. තමන්ගේ ගුණ සම්පත්තිය අකණ්ඩව මොන ප්‍රශ්නාවක් පිහිටායි. බෝසතාණන් වහන්සේ කියලා කියන්නේ අන්න ඒ වගේ උදාාර චරිතයක්. එහෙමයි ස්වාමීනි. දැන් සමහර අය ඉන්නවා එයා අධ්‍යාපනය ලබන ගෙදර හිටියත් වෙන කොහේ හරි ගියත් අන්න අපි තුමා බොන්නේ නැහැ කියලා අදහසකින් ඉන්නවා එයා. සමහර අය ඉන්නවා ඉපදුනත් හරි මැරෙනකම් බොන්නේම නැහැ. ඒ ඇසුරු කරන පිරිස නිසා වේවා සමාජ වටපිටාව නිසා වේවා කවදාවත් හේතු කරගෙන ආයි ගුණේ නසා ගන්නෑ. එහෙමයි ස්වාමීනි. එහෙමත් ලෝකේ ඉන්නවා එතකොට. හැබැයි එහෙම අය හරි දුර්ලභයි. එහෙම නේද? එහෙමයි. හරි දුර්ලභයි එතකොට. මේ වගේ සමහර කාන්තා ඉන්නවා දැන් තමන්ගේ යම් මේ ආර්ථික ප්‍රශ්න නිසා සමහරලාට මේ මැද පෙරදිග රටවල් වලට රැකී ආරක්ෂා කරන්න යනවා. එතකොට ඒ අයට සමහරලාට අනිසි යෝජනා එනවා. යාගේ වීසා එක නිසා සමහරලාට එනවා. එහෙමයි ස්වාමී. කියනවා වීසා එක ගහලා දෙන්නේ මේ ඔබ මාත් එක්ක ඉන්නාවේ නැත්තම් කියලා. එහෙමයි. සමහර අය ඉන්නවා හරි පුදුමයි. ගොඩක් අපේ කාන්තා ඉන්නවා කිසිම හේතුවක් නිසා එයාගේ මේ ඒ ජීවිතේ පාව දෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. හොඳට සීලය ආරක්ෂා කරගෙන එහෙමයි. දිවිහිමියෙන් කැප වෙලා ඉන්න කාන්තාව ඉන්නවා. හරි පුදුමයි. එහෙමයි ස්වාමීනි. දැන් මේ ලෝකෙට ගියාට පස්සේ මොකද ඒ වගේ දෙයක් කරනවා කියන එක නිකන් සාමාන්‍ය දෙයක්. මොකද ඒ සංස්කෘතියට අනුව. එතකොට නමුත් එහෙමන් සංස්කෘතිය තුළ එයාගේ සීලයට එයා දීපු දාගෙන ඉන්නවා කියලා කියන්නේ මහා කැපකිරීමක් ඒක. එහෙමයි ස්වාමීනි. පුදුම කැපකිරීමක්. කතරම් අධිෂ්ඨානයක් පුදුම අධිෂ්ඨානයක්. එහෙමයි මම කල්පනා කළා දැන් ඒ වගේ අය එතකොට අවුරුදු 10ක් 20ක් 30ක් තමන්ගේ අඛණ්ඩ ප්‍රතිපත්තියේ ගුණගරුක ජීවිතේ ඉන්නවා කියලා කියන්නේ එවන් කෙනාට දැන් තෙරුවන් සරණත් මේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් එහෙම එයා තෙරුවන් සරණත් සසරේ අතාරින්න දෙකේ මොන අභියෝගාවක්. එහෙමයි. අන්න ඒක අර අභියෝගාත්මක පරිසරයක් ඉදිරියේදී එයාගේ ගුණේ රකින්නව නේද යම් කෙනෙක්. විවිධ අභියෝග මැද්දේ ගුණේ රකින්නව නේද? පුදුම රැකවරණයක් තියෙන මේ කෙනාට. එයා පුදුම විදියට සංසාරේ මොන අභියෝගාවත් උකට එයා ගුණේ අතාරින්න නැති කෙනෙක්. එයා අන්තිමට සසර දුක් දුරු කරලා අවසන් වෙන්නේ යාගේ ජීවිතේ. එහෙමයි ස්වාමීනි. අභියෝග ඉදිරියේදී ගුණ රකින්න අය පුදුම දෙයක් ඒක යාගේ. ඒ නිසා ප්‍රශ්න ඉදිරියේ ගුණයක් රකින්න එකයි ආශ්චර්යය. විවිධ අභියෝග ඉදිරියේදී යාගේ සීල සම්පත්තිය පිළිහිట్లా ඉන්න එකයි ආශ්චර්යය. එහෙමයි ස්වාමීනි. ප්‍රශ්න නැතුව ඉන්න දැන් ප්‍රශ්න නැතුව රකින්න කෙනෙක් ඉන්නවා කියමු. එයාට සමහරට ප්‍රශ්නයක් ආපු වෙලාව කොයි වෙලාවද හරියට දන්නේ නැහැ. සමහර අය දුප්පත්කම හේතු කරගෙන එයා සීලේ පාව දෙන්නේ නැහැ. තිරුවන් සරණ පාව දෙන්නේ නැහැ. සමහර අය ඉන්නෝ අසනීප කොච්චර ආවත් එයාගේ තිරුවන් සරණ පාව දෙන්නේ නැහැ. සීල සම්පත්තිය වඩස ගන්න නැහැ එයා. සමහර අය ඉන්නෝ සමහරලාට සමාජයේ විවිධ ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න ඉදිරියේදී යාගේ සරණ පිරිසිදු ආරක්ෂා කරගෙන ඉන්නවා. සමහර අය ඉන්නෝ එයාට මැරෙන්න සිද්ධ වෙනවා. මරණය හේතු කරනොත් එයාගේ සීල සම්පත්තිය පාව දෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. සරණ පාව දෙන්නේ නැහැ. ඒ සියලු අභියෝග ඉදිරියේදී ඒ ගුණේ රකින්න කෙනා ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා. අහන්න එකයි විවිධ අභියෝග ඉදිරියේදී ගුණේ රකින්න කෙනාගේ ඉරණම මෙන්න මේක. ඒ නිසා මේ පින්වත්නි අභියෝග නෙමෙයි ප්‍රශ්නේ අපිට. අභියෝග ඉදිරියේ ගුණේ රකින්න එකයි වැදගත්කම. එහෙමයි ස්වාමීනි. මොකද මේ අභියෝග කියන්නේ කර්මානුරූපවත් අපේ ජීවිතේට සෙට් කරනවා ඒවා. සමහරලාට ඒ පරිසර ස්වභාවයෙන්ම ඒවා පවතින දේවල් සමහර දේවල් ඉතින් අටලෝ දහමටම සම්බන්ධයි ඉතින්. එහෙමයි. ඒක මේක ලෝක ස්වභාවය. වටින දේ මොකද්ද? විවිධ අභියෝග ඉදිරියේදී තිරුවන් සරණ රැක් ගන්න එක. කිසිම හේතුවක් මත යභාගතුන් වහන්සේගේ සරණින් බැහැර වෙන්නේ. ධර්මයේ සරණින් සංඝ සරණින් බැහැර වෙන්නේ. සීල සම්පත්තිය පාවා දෙන්නේ නැහැ. ඒ කෙනාගේ ඉරණම
මොකද්ද? කවදා හරි දවසක සියලු දුක් ක්ෂය කරලා ආව පස්ස බලන්න. ඔව් සියලු දුක් ක්ෂය කරලා පස්ස බලන්න. ඉතින් ඒ නිසා හරි පුදුමයි. දැන් ඔබ අහලා තියෙන්නේ පත්තිනි දේවඟන ගැන අහලා ඇති. එහෙමයි ස්වාමී. බලන්න පතිවත විවිධ අභියෝග හැම විය පතිවත රැක්ගත්තු එකේ තියෙන ආශ්චර්යනේ තියෙන්නේ. එහෙමයි. අදටත් සමහර කට්ටිය පත්තිනි මෑණියන්ට විවිධ දේවල් කළා විවිධ දේවල් ආශිර්වාද ලබා ගන්න එකක් තියෙනවනේ. එහෙමයි. එහෙනම් මේ රහත් මුනිවරයෙක්ගේ ඒ සත්‍යයේ බලය කෙසේ ඇද්ද එතකොට? එහෙමයි ස්වාමීනි. අපි ඒකට හුරු වෙන්න ගත්තොත් මේ ජීවිතේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ රත්නයේ බලය කෙසේ ඇද්ද? එහෙමයි. ධර්ම රත්නයේ බලය කෙසේ ඇද්ද? දැන් ඒ වගේ කාන්තාවක් පුංචි කාලයක් ඒ ගුණය පුරුදු කළයාට ඒ සත්‍යයෙන් එච්චර බලයක් ලැබිලා නම් එහෙමයි. එතකොට බලන්න මේ ශාස්ත්‍රුන් වහන්සේ අසංකේය කල්ප 4කුත් කල්ප ලක්ෂයක් පුරාවට ඉවසුවා සත්‍යයි. ප්‍රඥාව දියුණු කළා සත්‍යයි. කරුණාව දියුණු කළා සත්‍යයි. මුදිතාව දියුණු කළා සත්‍යයි. තමන්ගේ පණ නැසෙද්දිත් තමන්ගේ ගුණේ පිහිටි බව සත්‍යයි. ඒ සත්‍යයෙන් ජීවිතේට තමන් ගුණයක පිහිටා තමන් රැකවරණය ගන්න නිරන්තරයෙන් පුරුදු වෙනවා නම් තමන්ගේ කර්ම බලවේගයෙන් ඇත්තටම වැහිලා නැත්තම් තමන් රකින්න. එහෙමයි ස්වාමීනි. ඊතරම් ආශ්චර්යයි. එහෙමයි. සම්බුද්ධත්වය. එහෙමයි. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට අනුකම්පාවෙන්ම මේ සොඳුරු කල්පනාව පිණිස සිහි කැඳවන්නට යෙදුන මේ අවස්ථාවේ ස්වාමීනි ඇත්තටම අපි අර දේව සංකල්පවලත් ඒ නවතින තැනට එහා පැත්තට ගිහිල්ලා ශ්‍රාවක සංඝරත්නය මොනතරම් සත්‍ය වූ වීරියකින්ම සමන්විත වුණාද? අන්නේකනේ. එහෙමයි සර්. අනිත් එක තමයි දැන් අර දේව සංකල්පවල යම් සත්‍යතා තියෙන්න පුළුවන්. එහෙමයි. ඒ සත්‍යතාව නිසා ඇත්තටම කෙනෙකුට ඒකින් පිළිසරණක් හොයද්දී පොඩි පිහිටක් ලැබෙන්න පුළුවන්. එහෙමයි සර්. නමුත් අපේ ප්‍රඥාව නුවණ ඉන් එහාට විහිදවන්න ඕන. එහෙමයි ස්වාමීනි. කොමක නිසාද? සමහරට මේ දේව සංකල්පයක් තුල පිහිටා ලබන රැකවරණය මේ ජීවිතේ භෞතික දෙයක් උපද්දලා දීලා අවසන් කරනවා. සමහරට අසනීපයක් සුව කළා ඒකෙන් තියෙන රැකවරණ ඉවරයි ඊට පස්සේ. එහෙමයි. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේක දේව දුක් දුම්නස් වලට තිත තියන්න බෑ. ඒ කිසි බලවේගයකට. එහෙමයි ස්වාමීනි. හැබැයි එක සරණක් තියෙනවා. බුදු සරණ තියෙනවා. දහම් සරණ තියෙනවා. සංඝ සරණ තියෙනවා. ඒ තෙරුවන් සරණට පුළුවන් ජාති දුක නිවාවටපත් කරන්න. එහෙමයි. ජරා දුක කෙලවරක් නොපෙනුණු මේ ආපු සසරේ ඒ ජරා දුක නිමාවටපත් කරන්න පුළුවන්. ව්‍යාධි දුක නිමාවටපත් කරන්න පුළුවන්. ශෝක පරිදේව දුක් දුම්නස් නිමාවටපත් කරන්න පුළුවන්. හැම දුකක් දුම්නසක්ම නිමාවටපත් කරන්න පුළුවන් මේ ජීවිතේ පින්වත්නි නිසා තෙරුවන් සරණේ පිහිටලා ඉන්න හැම අභියෝගයක් ඉදිරියේදී. එහෙමයි. ස්වාමීනි අපි හැමදෙනා මොනතරම් මේ පුණ්‍ය වාසනාවන් සහිතයිද කියලා හිතන අවස්ථාව මේ තුනුරුවනම අපට මේ උදාන රැකවරණයම අපට දායාද වෙලා තියෙනවනේ. අනිවාර්යයෙන්. එහෙමයි සර්. බලන්න බුද්ධ ශාසනයේ සමහර ශ්‍රාවකයෝ ගැන හිතද්දි තියෙනවා. එතකොට මේ උත්තරමය සමහරලාට දීප උදාගෙන සංසාරේ තෙරුවන් සරණේ පිහිටලා ඉඳලා තියෙනවා. එහෙමයි. ඒ උත්තරමයන්ගේ ජීවිතවල තියෙන ප්‍රශ්නත් එක්ක බලද්දී. ඒකේ අන්තිම මොහොතේ හරි ප්‍රතිඵලය තියෙනවා. පුදුම දෙයක් ඒකේ තෙරුවන් සරණ දීපදීම කියන්නේ. එහෙමයි. සරණක ආශ්චර්යයි කියලා හිතෙනවා. ආශ්චර්යයි. එහෙමයි. ඒ ආශ්චර්යයට උපමාන්නේ. හරි පුදුමයි ඒක. ඉතින් අද දවසෙත් අපි දැන් විශේෂයෙන් අපි කතා කර හිටියේ සියල්ල දන්නා සියල්ල දකින සර්වඥයන් වහන්සේගේ මේ සත්‍යය පිළිබඳ තියෙන විවිධ අවබෝධය. ඉතින් අද දවසෙත් මට මේ සුන්දර දේශනාවක් මොන මෙහුණා නිකට්ට පුද්ගල සූත්‍රය. නිකට්ට පුද්ගල එහෙමයි සර්. සමීප පුද්ගලයා ගැන වදාළ දේශනාව. මහණි පුද්ගලයෝ 4 දෙනෙක් ලෝකේ විද්‍යාමානව වෙති. වනයේට සමීප වූ කය ඇත්තේ නමුත් වනයෙන් බැහැර වූ සිත් ඇත්තේ. සමහර අය ඉන්නවා මේ කය වනයේ තියෙනවා. එහෙමයි සර්. හැබැයි සිත වනයේ නෑ. එන වනයේ සියලු දෙනාම වනයේ වාසය වනයේ වාසය කරලා නෑ. එහෙමයි සර්. බලන්න බුදුන් විතරනේ පේන දෙන්නේ. එහෙමයි.
වනයෙන් බැහැර වූ කය ඇත්තේ නමුත් වනයට සමීප වූ සිත් ඇති කට්ටියක් තියෙනවා. කය නෑ වනේ. එහෙමයි ස්වාමීනි. නමුත් අර හුදකලා භවයේ ඒ වනයේ තුල යම් හුදකලාවක් ඇද්ද? අර හුදකලා සැපේ ඇලී තියෙන හිත් පවතින අය ඉන්න. දැන් දැක්ක නේද මේ ලෝකෙ පුද්ගලයා ප්‍රමාණ කරන්න යන්න එපා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඌව කර කර ඉඳලා වෙන හරියන්නේ අරක එපා මේක එපා. මහා නිකන් මම මේ කියන්නේ මේ ශාස්ත්‍රුන් වහන්සේගේ උදාර අවබෝධ ඉදිරියේදී ඔබේ හිස් මතවාද බිමින් තියාගන්න. එහෙමයි ස්වාමීනි. නේද? එහෙයි. මොකද ඒක තේරුම් නැහැ. එහෙයි. කය වනේ තිබ්බ තල්ලු කරට නැහනේ. හිත වනේ නැත්තම්. එහෙමයි ස්වාමීනි. නිකන් බොරුවට නිකන් මේ රඟපෑමක් කරන්න පුළුවන්. එහෙමයි. වැඩක් නැහැ ඉතින්. තවත් කෙනෙක් ඉන්නවා කියන වනයෙන් බැහැර වූ කය ඇත්තේ වනයෙන් බැහැර වූ සිත් ඇත්තේ. සමහර අය ඉන්නවා කියනවා කයත් බැහැර වෙලා හිතත් බැහැර වෙලා තියෙනවා. සමහර අය ඉන්නවා කියන වනයේට සමීප කය ඇත්තේ වනයේට සමීප සිත් ඇත්තේ. පුදුමයි භාග්‍යතුන් වහන්සේ නේද? එහෙමයි ස්වාමීනි. දැන් අපි නම් දැම් දෙයක් දැක්කොත් දැක්කදී බැස ගන්න ඕනේ. යම් දෙයක් දැක්කොත් එහෙම කෙනෙකුගේ කය වනේ නම් තියෙන්නේ අපිත් වනයක් කරගෙන ඉන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක බැසගෙන. ශාස්ත්‍රුන් වහන්සේගේ මේ අවබෝධය ගැන ශ්‍රද්ධාව ඇති වෙච්ච ශ්‍රාවකෙක් කැරෙන්නට වෙන අය ඉතින් ඇස් අරගන්නේ එහෙමයි ස්වාමීනි. නේද? දේශනා කරන මහන්නේ පුද්ගලයේ කෙසේනම් වනයට සමීප කය ඇත්තේ වෙයිද? වනයෙන් බැහැර වූ සිතක් ඇත්තේ වෙයිද? මහන්නේ මිහිලා ඇතැම් පුද්ගලයෙක් අරණ්‍ය වනාන්තර දුර ඈත වන සෙනසුන් සේවනය කරයි කියන. එයා දැන් කය තියෙන්නේ කොහෙද? වනාන්තරේ. එහෙමයි. එනමුදු හේ වනයේදීත් කාම විතර්කයන් සිතමින් සිටී. ද්වේෂ සහගත විතර්ක සිතමින් සිටී. හිංසා සහගත විතර්කයන් සිතමින් සිටී. මෙසේයින් මහන්නේ පුද්ගල තෙමේ මොකද වෙන්නේ? වනයේට සමීප කයක් තියෙනවා විතරයි. සිත මොකද වෙන්නේ? සිත වනයෙන් බැහැර වෙලා. හිත හුදකලා විවේකයේ නැහැ. එහෙමයි හිත ස්වාමීනි. හුදකලාවක නැහැ. එහෙයි. දැන් දැක්කනේ අපි බොහෝ දේශනා වලින් අපි කතා කරද්දී අපිට හොඳට තේරුණා කෙනෙක් බුදුරජාණන් වහන්සේ වනයේ හිත පිහිටවන්නේ හුදකලා සෙනසුන් වල හිත පිහිටවන්නේ පිරිස අතර කොච්චර දෙයක් පුරුදු කළාට පස්සේද? එහෙමයි. සීල සම්පත්තිය, ඉන්ද්‍රිය දමනය, ආහාරයේ පටික්මේ ප්‍රමාණය, ඊළඟට ජාගරියානු යෝගය, සති සම්පජන්ණය මේව ඔක්කොම දිනු කළාට පස්සේ තමයි කියන්නේ දැන් ඉතින් එයා හුදකලා වනසිනසුන් ඇසුරු කරගෙන වාසය කරයි. ආන්ගේ කෙනාට තමයි නීවරණ තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ කෙනාට තමයි නීවරණ දුරු කරන මානසික ශක්තිය එයාට තියෙනවා. එතකන් ඇත්තට නීවරණ දුරු කරන මානසික ශක්තිය එයාගේ ඇත්තටම හිතේ සකස් වෙලා නැහැ. ඒ නිසා නිකන් බොරුවට රැවටිලා වැඩක් නැහැ. තමන්ට තමන් අවංක වෙන්න ඕන. මං කුමක් කළ යුතුද? මගේ ජීවිතේ මගේ හිත කොතනද තියෙන්නේ? මං එහෙනම් ඉස්සෙල්ලා එහෙනම් මේ පිරිසත් එක්ක පිරිසේ පුළුවන් ආකාරයේ යුතුයකමක් කරමින් සමාජයටත් යුතුයකමක් කරමින් ශාසනෙත් වෙනුවෙන් කැප වෙමින් ඉස්සෙල්ලා එහෙනම් පිරිස අතර ඉඳගෙන කරන්න දෙයක් තියෙනවා යාට. මොකද්ද? සිල්පද සොරකින එක. ඊළඟට තමයි ඉන්ද්‍රිය দমনය කරන එක පුරුදු වෙන එක යා. එහෙමයි ස්වාමීනි. ඊළඟට තමයි පිරිස අතර ඉඳගෙනම තමයි පුරුදු කරන්න ඕන ආහාරයේ මාත්‍රාවට පුරුදු වෙන්න ඕනේ. මාත්‍රාවට බෙහෙත් ගන්න පුරුදු වෙන්නේ අපි. පමණ දැනගෙන. පමණ දැනගෙන. එහෙමයි. පෙරඩෝල් නම් අපි උදේ 2යි හවස 2යි රෑ 2යි. එහෙමයි ස්වාමීනි. මාත්‍රාව ඉක්මවා යන්නේ නැහනේ. වෙන පෙත්තක් ගත්තත් ඉංග්‍රීසි එහෙම. එහෙමයි. ඉතින් මාත්‍රාව ඉක්මවා ගියොත් මොකද වෙන්නේ? සයිඩ් ඉෆෙක්ට් එනවා. අතුරු ආබාධ එනවා. වේගින්ම. ඒ වගේ තමයි. ආහාරයේත් මාත්‍රාව ඉක්මවා ගියොත් මොකද වෙන්නේ? සයිඩ් ඉෆෙක්ට් එනවා. එහෙමයක් ලෝකේ තියෙනවා. එහෙමයි. ඒ නිසා ශ්‍රාවකයා මොකද වෙන්නේ? ආහාරයේ මාත්‍රාවට ජීවිතේ හුරු කරගන්න. අවශ්‍ය ප්‍රමාණයට කැම ගන්න. ඊළඟට තමයි යා පුරුදු කරනවා මොකද? නිදි වරන්න පුරුදු වෙනවා යා. ඒකට යා එළි වෙනකන් රැ වෙනකන් ටීවී බලන ඉඳලා හරියන්නේ නැහැ. නේද? එහෙමයි. නිදි වරන්න හුරු වෙන ක්‍රමයක් තියෙනවා. ඒකට යා පිරිස මැදින්දගෙන රාත්‍රී කාලෙත් විතර කියන්නේ දහවල් කාලේ රාත්‍රී කාලෙත් මධ්‍යම යාම වෙනකන්
ඊයා ඉරියව් 3ක් පාවිච්චි කරන්න පුරුදු වෙනවා. නිදි වරනවා කියලා කියන්නේ ඒකට. එහෙමයි. හොඳට ඕනම දේශනාවක බලන් තියෙන ක්‍රමයට ඒකට වාඩි වෙලා ඉන්නවා කියන එක නෙමෙයි. සක්මනේ සහ පළඟ බැඳගෙන. සක්මනේ සහ පළඟ බැඳගෙන එයා හිත හුරු කර කර ඉන්නවා කියන. එහෙමයි. ඒක ප්‍රැක්ටිස් කරන්නේ ක්‍රමයට. එතකොට මේ බලන්න නිදා ගන්න ඉරියව්ව හාන්සි වෙන ඉරියව්ව අතහරිනවා. ඇත්තට කියනවා නම් මේ පුටුවක හාන්සි වෙන එක පවා අතහරින්න තමයි ඇත්තට මේ ජාගරියාන යෝගෙ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට මධ්‍යමයේ රාත්‍රියේ තමයි ඔහු මේ හාන්සි වෙන්නේ. එහෙමයි. ස්වාමීනි නිදා ගැනීම ඉරියව්ව අත්හල දුතාංග ධර්මයන් ගැන සඳහන් වෙනවා සර්. අමෝ එහෙමයි. ශාසනික ශ්‍රාවකයෝ ඉඳලා තියෙනවා. එහෙමයි. එළි වෙනකන් ඉතින් මේ අර කියන ඉරියව් පාවිච්චි කරන්නේ පළඟ බැඳගෙන සක්මන විතරයි. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක්. එහෙම මහා සහාය ශ්‍රාවකයෝ හිටියා. එහෙමයි. බුද්ධ ශාසනේ. බුද්ධ ශාසනික විතරයි. එහෙමයි. අම්මෝ. ඉතින් මහා ගුණ තියෙන්න ඕන සංසාරයකට. මහා ගුණ තියෙන්න ඕන. බලන්න එතකොට මේ එහෙම කෙනා විතර අපි ඔක මේ ගණක මොග්ගල්ලාන සූත්‍රය මට මතකයට දහම් කැඩපතේ අපි ගොඩක් දේශනා කතා කළා ඒ මුල් කරගෙන. එහෙමයි. මම හිතන්නේ මේ ජාගරියානුයෝගී පිණිස මම හිතන්නේ අපි සූත්‍ර දේශනා 5-10ක් කතා කළා. මොන බලන්න එතකොට මේ වනයේ කය තියෙන හිත වනයෙන් බැහැර වෙලා තියෙන කෙනා ගැන විස්තර කළා. තව කෙනෙක් කියන මහන්නේ පුද්ගලයෙක් කෙසේනම් වනයෙන් බැහැරු කය ඇත්තේ වේද වනයේට සමීප සිතක් ඇත්තේ වේද. එහෙමයි. කය බැහැර වෙලා තියෙන. හිත වනේ තියෙන. මහන්නේ මේ ඇතැම් පුද්ගලෙක් අරණ්‍ය වනාන්තර දුර ඈත වන සෙනසුන් සේවනය නොකරයි. එයා ඒ වගේ ඉන්නේ නැහැ. එනමුදු හේ සිටින තැනදී ඉන්න තැනදී නෙක්කම්ම විතරක සිටමින් සිටී. ඕක පේන්නේ නැහැ දැන් බාහිරට කෙනෙකුට. එහෙමයි ස්වාමීනි. දැන් බාහිර මේ මෝඩ ජනී ජනය පහදින්නේ මොකෙටද? කයවනේ තියෙන එකට විතරයි. කයවනේ තියෙන එකට විතර පැහැදීමම නුවණකාරකමක් කියලා කියන්න බෑ. එහෙමයි ස්වාමීනි. වරදින්න පුළුවන්. ඒකේ අපි කියන්නේ හැමතිස්සෙම ධර්මයට පහදින්න කියලා. ධර්මයේ මෙහිම පරයයක් තියෙනවා. පරයය 4ක් තියෙනවා. අපි මේ පරයය 4ට පැහැදුණා නම් ඉවරයි. දැක නේද? එහෙමයි. ආන්න ඒකයි. මොකද්ද කියන්නේ? දුර ඈත සෙනසුන් සේවනය කරන්නේ කියනවා. එනමුදු හේ සිටින තැනදී හිත තියෙන එක්කම්මේ. හිත හැමතිස්සෙම කාමයන්ගෙන් වෙච්ච බුදු ගුණ තුල පවතිනවා. එහෙමයි ස්වාමීනි. මෛත්‍රියේ පවතිනවා හිත. මුදිතාවේ තියෙනවා. දහම් ගුණ, සංඝ ගුණ, අනිත්‍ය මේව සිහි කර කර ඉන්නවා. ආයි ලෝකෙට පෙන්වන්න ඕනේ නේ ඉතින්. දැන් අපිට සාමාන්‍යයෙන් තියෙන මේක ලෝකෙට පෙන්වන්න ආසයිනේ හිත. මම මේ ඕගොල්ලන්ට නෙමෙයි කියන්නේ හිතට ආසාවක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. හිත ආසයම් මේ අපි කැලේ ඉන්නවා කියලා දැනගන්න ඕන හොඳයි. එහෙමයි. නික්කම් විතර්ක සිටමින් සිටයි අව්‍යාපාද විතර්ක සිටමින් සිටි අවිහිංසා විතර්ක සිටමින් සිටි. මෙසේ මහන්නේ පුද්ගල තෙමේ වනයෙන් බැහැරු කය ඇත්තේ වනයේට සමීප වූ සිත් ඇත්තේ වේ. සමහර අය මේ උද්දච්චකමෙන් කියවන්න පුළුවන් එහෙම කොහොමද මේ මන්දිර වගේ තැන් හදාගෙන මේ තැන් වල ඉඳගෙන කොහොමද නික්කම විතර්ක හිතන්නේ? මේ පඬිතුකම් ඔක්කොම සද්ධාව ඇති වුණා නැතිලා. එහෙමයි ස්වාමීනි. තේරෙනව නේද? මම සමහර දැක්ක මේ සමහර මේ සිවුරු දාගත්තු කට්ටිය පව ඔහොම කියන කට්ටිය. මහා රජමාලිගාව වගේ හදාගෙන මෙහෙම ඉන්නවා හරම ඉන්නවා. එහෙමයි. ඒ වගේ හිස් ප්‍රලාප නගන්නේ ඇයි? ඒක පහත් බව තියෙන්නේ. පහත් බව. මොකද්ද පහත් බව? අසත්පුරුෂකම්. එහෙමයි. එක පැත්තකින් අනිත් එක ඊර්ෂ්‍යාව. එහෙමයි. අනිත් එක. ඒතර ඊර්ෂ්‍යාවයි පහත් බවයි අසත්පුරුෂකමයි ඔක්කොම එකතු වුණාට පස්සේ අර නිඳා කරන අදහස් තමයි තියෙන්නේ. එහෙමයි. එහෙම අදහසකින් හිත පළපදියම් වුණාට පස්සේ මේ ශ්‍රද්ධාවට ගන්න බෑ යා. එහෙමයි. බුද්ධ දේශනාවේ මෙහෙම එකක් තියෙනවා මෙහෙමයි. ඔහොම කියව ගමන් දැන් මේ උද්දච්ච හිතේ ස්වභාවය තමයි ඕ මේ පොතේ තිබුණට කවුද දන්නේ ඕ හරිද නැද්ද කියලා දේශනාවට ගරහන. එහෙමයි. එච්චර උද්දච්ච. ස්වාමීනි මේ අර සකල විද කසල හිතේ තියනවායි කියන එකත් වටහාගෙන ඒවා පැත්තකින් තියලා මෙච්චර ආශ්චර්ය සාත්‍ෘත්වයේ ලෝකේ පහළ වෙලා තියෙනකොට අපි නිහතමානී වෙලා ශ්‍රාවකත්වයට එන්න ඕන කියන අදහසකින් හැමදෙනාගේම හිත මේ සකස් වෙනවනම් සත්පුරුෂ බවක්. එහෙමයි ස්වාමී. යහපතක් හිතේ. එහෙමයි. නේද? ඒක නිසා පින්වත් යන්න හිම හැමතිස්සෙම හිතන්න ඕන මේ කරුණ සම්බන්ධ බලන්න තමයි මේ දේශනා අපි අහන්න මේ පුද්ගලයෝ සම්බන්ධයෙන් හිත කොච්චර දැක්කක් දෙයක් ඇහුවක් දෙයක්
කොච්චර අඩුපාඩු ඉදිරියේදී පවා පුද්ගලයාගේ කොච්චර හිත මධ්‍යස්ථ කරගන්න පුළුවන්ද ශ්‍රද්ධාව තිබ්බොත්. එහෙමයි ස්වාමීනි. අර දේශනාව ඉතින් මෙහෙම එකක් තියෙනවනේ. එහෙමයි. මේ දේශනාව මෙහෙම එකක් තියෙනවා අපිට නිසා පුද්ගලයා ප්‍රමාණ කරන්න යන්න බෑ. ශාස්ත්‍රුන් වහන්සේ සියල්ල දන්නේ ශාස්ත්‍රුන් වහන්සේ සියල්ල දකින්නේ. එහෙමයි ස්වාමීනි. කොහොමද මේ වගේ සුන්දර හිතක් උපදවගෙන ඉන්න පුළුවන් නේද? ස්වාමීනි මොන තරම් ආරක්ෂාවක් හැමතිස්සෙම අපිට පුදුම ආරක්ෂාවක් තියෙන්නේ. ඒකනේ දැන් දේවදත්ත try කළේ ඒකටනේ. මොකද දේවදත්තගේ අර වරපහක් ඉල්ලනවනේ. ඒ වරපහ ඉල්ලන තැන තියෙනවා දේවදත්ත මේ හිත කල්පනා තනියෙන් ඉඳන් කල්පනා කරනවා දැන් බුදුරජාණන් වහන්සේ කවදාවත් මේ ආරණ්‍යකාංගේ ආරණ්‍ය විතරක් ඉන්න ඕන ගමට ඉන්න බෑ. ආවොත් වරදක් කියලා මෙහෙම එකක් සංඝයාට පනවන්න කිව්වොත් එහෙම අනිවාර්යෙන් බුදුරජාණන් වහන්සේ කැමති වෙන්නේ නැහැ කියලා මෙයා දන්නවා. එහෙමයි ස්වාමීනි. දැනගෙනත් ඒත් හිතනවා නෑ මේ කොහොම හරි භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ කියන්න ඕන කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අකමැති වුණාට පස්සේ මම පැනලා ගිහලා මිනිසුන්ට කියනවා අන්න භාග්‍යතුන් වහන්සේ මේකට කැමති උන්නේ දැන් දැක්ක නේද ශ්‍රමණ ගෞතමී ලාභ සත්කාරවලට යට වෙලා ඉන්නේ අපි එහෙම නෑ එහෙමයි. කියලා මෙයා ලකුණු දාගන්න හදනවා. එහෙමයි. සරල වචනෙන් කියනවනම් සිංහල විවාරේ පොරක් වෙන්න හදනවා එයා. එහෙමයි. තේරුණා නේද? එහෙමයි. ඒතර මෙයා ඒකට තමයි දැඟලුවේ. මොකද ඒකට හරියන මෝඩ පිරිසකුත් ඉතින් ඕනම තැනක ඉන්නවනේ සාමාන්‍යයෙන්. මොකද තෙවිල්ලක් බැවිල්ලක් නැති කට්ටිය. ඉතින් මෙයා අන්තිමට බුදුරජාණන් වහන්සේට කිව්වා මේක. කිව්වට පස්සේ කිව්වා ඉතින් දේවදත්ත ඉතින් යම් කිසි කෙනෙක් අරන් ඉන්න කැමති නම් අරන් හිටපුවා. කොහොමද ඉතින් වස්තුන් මාසේ ඉන්නවනේ කට්ටිය. එහෙමයි. අනික් කට්ටිය ඉතින් කැමති තැනක පහසුවේ හිටපුවා කිව්වා. ඒකට ආය අමුතුවෙන් දඟලන්න ඕනේ නැහැ කිව්වා. ඇයි ඒකට හේතුව බුදුරජාණන් දන්නෝ භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නෝ සියල්ල දකින්නෝ භාග්‍යතුන් වහන්සේගේ සර්වඥතර පේනවා කැලේ හිටි පමණින්ම ඒක රාගදේශ මොහ දුරු කරන්න කාරණාවක් නෙවෙයි. උපකාර ධර්මයක් නෙමෙයි. නෙවෙයි කැලේ හිටි පමණින්. එහෙමයි. දැන් මේ කියන්නේ කැලේ හිටියත් එයා කාම ව්‍යාපාද හිංසා විතර්ක තොල්ලන් ඉතින් ඒ ඉඳීමේ වැඩක් නැහැ නේ. එහෙමයි. ඒ ඉඳීමේ වැඩක් නැහැ නේ එතකොට. දැන් කැලේ නොහිටියත් ඔහු බෝධිය චෛත්‍ය වඳිමින් වත් පිළිවෙත් කරමින් ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිත හිතානන් ඉන්නේ. ඇත්තට මොකද වෙන්නේ? කය කැලේ නෑ. එහෙමයි. හිත කැලේ නෙදී. එහෙමයි. හුදකලාවේ. හිත හුදකලා. එහෙමයි ස්වාමීනි. හුදකලාවේ තියෙන්නේ. ඒක නේද වටින්නේ. මේ නගර මැදේ වුණත් මේ නගර මැදේ වුණ බුදුගුණ හිත හිතා ඉන්න බැද්ද කෙනෙක්? එහෙමයි. පුළුවන් නේ. එහෙයි. දහම් ගුණ සංගුණ හිත හිතා ඉන්න පුළුවන් නේ. බලන්න මට මේ දැන් මිනි මරමර ආපු දේවදත්ත. මිනි මරමර ඉන්න අතරෙමනේ සංවේගයටපත් වෙලා හිත නිවාගත්තේ. දැක්ක නේද? එහෙමයි. ටක් ගාලා පිහි අතහැරලා දාලා මන්නේ අතහැරලා අර කොම් වැරදි ගති අතහැරියේ ඒ ජීවිතෙත් එක්ක ඉන්න චරිතෙටම නේද හිත වෙනස් කරගන්න බණපදේ කිව්වේ. හරි පුදුම ආශ්චර්යයක් නේද කියන්නේ. එහෙමයි. හරි පුදුමයි. කියනවා මේ ඔන්න ඔය විදිහට තමයි කියන මෙසේ මහණි පුද්ගලතුමි වණයෙන් බැහැරු කය ඇත්තේ වණයට සමීප වූ සිත් ඇත්තේ වේද. මහණි පුද්ගලයේ කෙසේනම් වණයෙන් බැහැරු කය ඇත්තේ වේද වණයෙන් බැහැරු සිතක් ඇත්තේ වේද. මහණි මිහිල ඇතැම් පුද්ගලෙක් අරණ්‍ය වනාන්තර දුර ඈත සෙනසුන් සේවනය නොකරයි කියනවා. එහෙමයි. එසේම හේ සිටිනා තැනදී කාම විතරකම සිත හිතා හිටියේ. එහෙමත් පුද්ගලෙක් කියනවා. ව්‍යාපාද විතරක හිංසා විතර්ක තුලින් වාසය කරයි කියනවා. එයා දැන් උන කයත් වන සෙනසුනුක නෑ. හුදකලාවේ නෑ. හිතත් නෑ එහෙම කෙනා. එහිමයත් ලෝකේ ඉන්නවා. එතකොට මේ දේශනාව අහලා අපිට බොහොම ලස්සන අදහස් ටිකක් ගන්න පුළුවන්. මොකද්ද? අර මේ ධර්මයට තියෙන පැහැදීම භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට තියෙන පැහැදීම අපි කොච්චර ආරක්ෂා කරනවද? නේද? එහෙමයි ස්වාමීනි. අනිකේ බාහිර ලෝකේ දේවල් විනිශ්චය කර ඉන්නවට වඩා ශාස්ත්‍රුන් වහන්සේගේ සම්බුද්ධත්වයට බාධනය ධර්මී ස්වාක්ඛාත බව සිහි කරන එක. එහෙමයි. ශ්‍රාවක සංගරෝණක් වශයෙන් ඉන්න සුපටිපන්න බව සිහි කරනවා අපි. උජුපටිපන්න බව සිහි කරනවා. එහෙමයි. ඥායපටිපන්න බව සිහි කරනවා. මොකද මේ බාහිර පුද්ගල ස්වභාවය මිමි කිරීම තමයි වනසන. නේද? වෙන්න පුළුවන් නේ. එහෙමයි. දැන් මේ අපි හිතමු කෙනෙක් ඉන්නවා කැලේට වෙලා ඉන්න කාම විතරක හිතියද කෙනෙක් හොඳට පැහැදිලා ඉන්නවා. බාණි පැහැදීමට බොහෝ කල යහපත වෙනස පවතිනවද? නැහැ. ඊට වඩා හොඳ නැද්ද යා ශ්‍රාවක සංඝරත්නයේ සුපටිපන්න ගුණයට පැහැදුනා. අනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ රාග දේශ මොහ දුරු කරන ප්‍රතිපදාවේ සිටියා බව සත්‍යය. අනේ සාදු සාදු. එහෙම හිත හිතා හිටම් මොකද වෙන්නේ? එහෙමයි.
අන්න යට එක ලාභයක්. එක ලාභයක් යාට. ඊළඟ දේශනා කරන මහන්නේ පුද්ගලයෙක් කෙසේනම් වනයේට සමීප කය ඇත්තේ වේද? වනයේට සමීප සිතක් ඇත්තේ වේද? මහන්නේ මිහිලා ඇතැම් පුද්ගලයෙක් අරණ්‍ය වනාන්තර දුර ඈත වනසෙනසුන් සේවනය කරයි කියනවා. එසේ මෙහි වනයේදී නික්කම්ම විතර්ක සිතමින් සිටී කියනවා. අව්‍යාපාද විතර්ක සිතමින් සිටී කියනවා. අවිහිංසා විතර්ක සිතමින් සිටී කියනවා. සිතමින් වාසය කරනවා කියනවා. මෙසේ මහන්නේ පුද්ගල තෙමේ වනයේට සමීප කය ඇත්තේද වනයේට සමීප සිත් ඇත්තේ වේද? බුදු නෙතට විනා මෙහෙම පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා කියලා මේ ලෝකේ කිසි කෙනෙකුට විශේෂ වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. එහෙනම් ශාස්ත්‍රුන් වහන්සේ නේද මේ ලෝකේ අඳුරු ලෝකෙ එළිය කරන්නේ. අනිත් මේ අනිත් අයගේ පුද්ගලික මතවාද අදහස් එළිය ලෝකයා එළිය කරන්නේ නැහැ ඇත්තටම. එහෙමයි ස්වාමීනි. ඒව නිකන් මේ ශාස්ත්‍රුන් වහන්සේ පුන්සඳ මඩල නම් ඒ අනිත් අයගේ මතවාද අදහස් ටිකක් මේ කිසි එළියක් නැති තරු වගේ. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? පුංචි නිකන් අපිට බැලුව බැලමට පේනවා මේක සත්‍යයි වගේ. ඇත්තටම ඒකේ එළිය බලන්න තියෙන හඳ නැති වෙච්ච දවසට. එහෙමයි. කොනේ නේ? දැන් බලන්න අහසේ තරු කොච්චර තිබුණත් බලන්නකො මේ අමාවක දවසට මහ පොළොව පේනවද කියලා. තරු කොච්චර තිබුණා. එහෙමයි ස්වාමීනි. නෑනේ. අච්චර තරු විශාල ප්‍රමාණයක් එකතු වෙලත් බලන්න මේ හඳ නැති රැයට මහ පොළොව එලි කරන්න බෑ. සතා සිව්පාව පෙන්වලා දෙන්න බෑ. හැබැයි හරි ආශ්චර්යයි. හඳ යම් දවසක පායයිද අර තරු පරයා අර තරු විශාල ප්‍රමාණයකට කරන්න බැරි දේ තනි හඳෙන් කරනවා. එහෙමයි ස්වාමීනි. තනි හඳෙන් කරන ශාස්ත්‍රඥ වහන්සේ වගේ. එහෙමයි. අර තරු ටික තමයි අර විවිධ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වගේ නිකන්. එහෙමයි. චූටි එළියක් තියෙනවා නිකන්. සත්‍යක් වගේ පේනවා නිකන්. එළියක් තියෙනවා වගේ පේනවා. ඇත්තටම එළියක් නැහැ කියලා දැනෙන්නේ හඳ නැති දවසට. එහෙමයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ නොවන තාක්කල් මොනතරම් අඳුරකම ලෝකේ පවතිනවද කියන අනිවාර්යයෙන්ම ඉතින් එහෙමයි ස්වාමීනි. පොඩි සැනසෙල්ලක් ඉතින් ඇති කරගන්නවා ඉතින් චුට්ටක් ඉතින් අර දැන් මෙහෙමනේ දැන් අර කෙලෙස් සහගත මතයක් කෙලෙස් සහගත කිනාට පොඩ්ඩක් හිත නිවන්නේ යම් සමහර විට උපකාර කරන්න පුළුවන්. එහෙමයි. හැබැයි තාවකාලිකයි. එහෙමයි. ස්වාමීනි දැන් නොයේකුත් වෘත තපස් ආදියට කෙරෙහි මේ මානස දෙවියන්ගේත් මිනිසුන්ගේත් හිත රැවටිලා යන විදිය දැන් නිගණ්ඨනාථ පුත්‍රට හිටපු ශ්‍රාවකයන් පිරිස වගේ හිතද්දී අපි මේ අඳුරෙන් අඳුරටම වැටෙන විදිය අම්මෝ හිතා ගන්න බෑනේ. එහෙමයි සර්. දැන් නිගණ්ඨනාථ පුත් අම්මෝචි මේ බුද්ධ ශාසනය පැවිදි වෙච්ච දැන් ওই ලිච්ඡවි මම ඊයේ පෙරේදත් කිව්වේ අර මේ ලිච්ඡවි කුමාරයා ඉතින් පැවිදි වෙලා ඉතින් මේ නිගණ්ඨයෙකුට පහදිනවනේ. එහෙමයි ස්වාමීනි. ශාසනයත් ඇරලා සිවුරු ඇරලා යනවනේ. එහෙමයි. පුදුම දෙයක් නේ. දැන් අපේ භාග්‍යවතුන් වහන්සේගේ මේ වූ දහම් පරයයන් ධම්මැස ලබාගෙන හිටිය කෙනෙකුට නම් ස්වාමීනි අම්මෝ ඒ ශ්‍රාවකයන්ගේ අසිරිය නම් එහෙමයි. උපාලි ගෘහපතිය කෙනෙක් නිගණ්ඨනාථ පුත්ගේ ශ්‍රාවකයෙක්නේ. එහෙමයි. එතකොට මේ දවසක් ඇති වෙච්ච පොඩි කතා සල්පල් සල්ලාපයක් නිසා උපාලි ගෘහපතිය වෙනෝනේ මේ ඔන්න මේ අර බරලුලවා කොස්සට බවනවා කියලා කියන්නේ ඒ වගේ සිද්ධියක් වුණා. උපාලි ගෘහපතිය වෙනවා භාගතුන් වහන්සේත් එක්ක වාද කරා. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙයා වාදෙට පටන් ගත්ත ගමන් ලස්සන ප්‍රශ්න ටිකක් අහනවා කට උත්තර නැති වෙනවනේ. දී පැහැදිච්ච දැන් වාද කරන්න ආපු කෙනා ඒ පැහැදිලි කොච්චර කියනවනම් පැහැදිලා තිරුවන් සරණ පිළිලා සෝතාපන්නත් වෙනෝනේ. ධම්මසේ අසරිය බලන්න. ධම්මසේ අසරිය බලන්න ගෙදර යනවා. ගෙදර ගිහලා ගේට්ටුවේ ඉන්න කෙනාට කියනවා මේ ගේට්ටුව අදින් පස්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේට ඒ ශ්‍රාවකයන් වහන්සේට විතරක් ඕපන් කිව්වා. විවෘතයි කිව්වා. නිගණ්ඨයන්ට වහලා යන්න කිව්වා. එහෙමයි. හැබැයි ගේට්ටුව ගාවට කැම ටිකක් ඉල්ලගෙන ආවොත් ඇතුළට ගන්න එපා කිව්වා. ගේට්ටුව ගාවෙන් කැම ටිකක් දීලා යවන්න කිව්වා. අනුකම්පාව තියෙනවා. එහෙමයි. වරණී ප්‍රඥාවේ අසිරිය. අභිමානේ. එහෙමයි. ඒ නැගී සිටීම ඍජු බව. නිකම් මේ කැඳහැලිය වගේ අරකට ඕන මේකත් ඕන එහෙම නෑ. එහෙමයි ස්වාමීනි. ඒක තමයි ප්‍රඥාවේ ආලෝකය කියලා කියන්නේ. තේරුණා නේද? ප්‍රඥා ආලෝකයේ ස්වභාවය ඒක. මේ හරියට මෙහාට වැනි ඉන චරිතයක් නෙමෙයි.
අරකත් ඕන මේකත් ඕන. දැන් අපි සමහර අය නම් අද හිමනේ. තව උගත්යයි සම්මත ප්‍රසිද්ධයයි සම්මත කියා ගන්න සමහර අය එහෙම බෑ අරකත් ඕන මේකත් ඕන අර කට්ටියත් ඕන මේ කට්ටියත් ඕන කියලා ඔක්කොම කැඳහැරියක් කරගෙන තමන්ගේ මේ ප්‍රඥා ලෝකෙනේ වඩසගෙන විනාශ කරගෙන ඉන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒගොල්ලන්ගේ මත දරාගත්තු මිනිස්සු පවා ඒගොල්ලන්ගේ ජීවිත අඳුරට දානෝනේ. ජීවිත කැඳහැලියක් කරනෝනේ. එහෙම කොච්චර ඉන්නවද ලංකාවේ? එහෙමයි. එතකොට බලන්න ඊළඟට තව ලස්සන දේශනාවක් හම්බුණා මට. හරිම ලස්සන ආසි විස සූත්‍රය කියලා. එහෙමයි. අපිට ඒක මම හිතන්නේ කතා කරන්න වෙලාවක් තියෙනවා පොඩි වෙලාවක්. අවසරයි. පුද්ගල ස්වභාවයන් ඒත් හතරක් ගැන තියෙනවා. දැන් බොහෝ දේශනා මට හම්බුණා හතර තමයි ගොඩාක් තියෙන්නේ. එහෙමයි. හ්ම්. ස්වාමිනේ අපේ ස්වාමීන් වහන්සේ මේ මානසිකාරයෙන් ඉන්නකොට මේ දේශනා සූත්‍රත් මුණ ගැහිලා සම්මුඛ වෙන ආකාරය ඇත්තටම දවස ගත්තොත් එහෙනම් මගේ වැඩිපුර කාලයක් එහෙමයි ස්වාමී. වැඩිපුර කාලයක් එහෙමයි. කල්පනා කරලා බලන්නකො මේ සතියට මේ දැන් මේ දේශනා 6ක් කරන්න එපාය. එහෙමයි. ඉස්සෙල්ලා මම 7ක් කරානේ. එතකොට කොච්චර මම දේශනා පරිශීලනය කරන්න ඕනද? අනේ එහෙමයි ස්වාමී. එහෙමතිස්සෙම මේ සූත්‍ර පොත් අරගෙන පෙරල බල ලියා ගන්නවා. මේ දේශනා මේක තියෙනවා මේ දේශනා මේක තියෙනවා. මේ පිටුව පාසා පෙන්නනවා. එහෙමයි ස්වාමී. දැන් ඉතින් මේ දවස්වල ඕන අංගුත්තර නිකාය දෙක එක පොත ඉවරයි පෙන්නලා. එහෙමයි. ඊට පස්සේ දෙක පොත බලලා ඉවරයි. මේ ඊට පස්සේ මේ තුන පොත මේ දවස්වල එහෙමයි. දැන් ඒකේ භාගයක්. එහෙමයි. දැන් මේ පස්වෙනි දසබල ඥානෙ පටන් ගත්තට පස්සේ ආයිසරයක් පෙන්නනවා ඒක. එහෙමයි ස්වාමී. පෙන්නලා ආපහු ඊට පස්සේ සූත්‍ර දේශනා ගොනු කරනවා මම. ස්වාමීනි අර දස බල ඥානය ධර්මයේ තුලින්ම යලි තහවුරු වෙන විදිය ඉතින් කොච්චර විශ්මිතයිද? එහෙමයි ස්වාමී. මේ සූත්‍රයක් කියවද්දි ඉතින් භාග්‍යතුන් වහන්සේ සිහි වෙනවා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ සිහි වෙනවා. එහෙමයි. ඒක ගන්න ශාස්ත්‍රුන් වහන්සේ ඉස්සරහා ඉන්නවා වගේ දැනෙන්නේ එතකොට. සාදා දැන් මේ පොත පරිශීලනය කරමින් ඉන්නකොට නිකන් දැනෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේත් එක්ක ඉන්නවා වගේ නිකන්. කොච්චර අසිරිමත්ද යන්නේ. එහෙමයි ස්වාමී. බලන්න මේ සූත්‍ර පොතක් ඇසුරු කර ඉතින් ශාස්ත්‍රුන් වහන්සේ කර ඉන්න බලවන් නම් කොච්චර ලාභයක්ද? කොච්චර ලාභයක්ද? බලන්න මේ දේශනාවේ ආශ්චර්යය. මහණනි ගෝර විස 4ක් කියනවා. ඒ කවර 4ක්ද යත් මහණනි ඇතුළු වූ විට විස ඇති නමුත් ඒ විස බොහෝ කල නොපවතින්නේ වේ. එහෙම විස තියෙනවා. එහෙමයි ස්වාමී. ඇතුල් වෙනකොට නිකන් කාගෙන යනවා වගේ. හැබැයි බොහෝ කල පවතින්නේ නැහැ. විස බොහෝ කල පවතින නමුත් ශරීරයට ඇතුල් වූ විට විස නැත්තේ වේ. එහෙමත් තියෙනවා කියලා. එහෙමයි ස්වාමී. ශරීරයට ඇතුල් වූ විටත් විස ඇත්තේ වේ. ඒ විස බොහෝ කල පවතින්නේ නැහැ. එහෙමත් විස තියෙනවා කියලා. ශරීරයට ඇතුල් වූ විටත් විස නැත්තේ වේ. ඒ විස බොහෝ කල නොපවතින්නේ. එහෙම විස වර්ග තියෙනවා. එහෙමයි ස්වාමී. බුදු නෙතින් දකින්නකම් අපි ඔක දන්නවද? එහෙමයි ස්වාමී. දැක්ක නේද? අපි ඉතින් ඉන්නේ හැම විසම විසක් කියලා නේ හිතන් ඉන්නේ. එහෙමයි. ඒකනේ සමහර මිනිස්සු අර ජනප්‍රවාදයෙන් කාලයක් ති සමහර සතුන්ට බය නැහැනේ. මේක හපා කන්නේ නැහැ කියලා පුරුද්ද අහලා තියෙනවා. ඒක කියන්නේ මේ ගැරන්ටි කියන විශාල අනුකම්පාවක් තියෙනවනේ. එහෙමයි. තේරෙනා නේද? විස වෙන අවස්ථාවක් තියෙනවා කියලා මම අහලා තියෙනවා ගැරන්ටි. ඊට පස්සේ එහෙමයි. මහන්නේ මේ අයුරින්ම බට පුදුම හිතුනේ මේ බාහිර ලෝකයේ ගැන සම්බුදුරජාණන් වහන්සේ තියෙන අවබෝධය. එහෙමයි ස්වාමී. හරි පුදුමයි නේද? සර්වඥතා ඥානය ඒ සර්වඥතා ඥානික පැත්ත අනිත් එක තමයි මේ කී කාලේ එහෙමයි. මේ ශිල්ප ශාස්ත්‍රවල තියෙන ආශ්චර්ය හැදෑරීමේ. ඒ දේ රජකුමාරයෙක්නේ. මේ හැම දෙයකින්ම කෙලවරට පැමිණලා හිටියේ. බෙදකමින්. ඒ ඉස්තර හිටපු මේ රජවරු පවා එහෙම තිබ්බනේ බෙදකම. ඊට පස්සේ යුද ආයුධ ඊට පස්සේ මේ රණ්ඩුස් මේ මොනවද අවි ආයුධ හරම මේ හැම දෙයකටම නිපුණයිනේ. එහෙමයි. හැම දෙයකටම. ඒකට කියන මහන්නේ මේ අයුරින් ගෝර විස උපමා කොටගත් පුද්ගලයන් 7 දෙනෙකුත් ඉන්නවා කියන. මොකද්ද? ශරීරයට ඇතුල් වූ විට විස ඇති නමුත් ඒ විස බොහෝ කල නොපවතින පුද්ගලයෙක් ඉන්නවා කියන. විස බොහෝ කල පවතින නමුත් ශරීරයට ඇතුල් වූ විට විස නැති පුද්ගලයෙකුත් ඉන්නවා කියන. ශරීරයට ඇතුල් වූ විටත් විස ඇත්තේ වී ඒ විස බොහෝ කල පවතින්නේ වෙන පුද්ගලයෙකුත් ඉන්නවා කියනවා. එහෙමයි. ශරීරයට ඇතුල් වූ විටත් විස නැත්තේද ඒ විස බොහෝ කල නොපවතින්නේ ඒ බඳු පුද්ගලයෙකුත් මේ ලෝකේ සිටී කියන. අපිට කාල වෙලා පොඩි වෙලාවක් තියෙන නිසා පොඩ්ඩක් සමහර වේගින් කියගෙන යන්නත් ඉඩ තියෙනවා. එහෙමයි ස්වාමී. මහන්නේ පුද්ගලයෙක් කෙසේනම් ශරීරයට ඇතුල් වූ විට විස ඇති නමුත්
ඒ විස බොහෝ කල නොපවතින්නේ බඳු වේද මහන්නේ මේ ඇතැම් පුද්ගලෙක් නිතර කිපෙන්නේ වේ. නිතර කිපෙන ඔයාගේ හිතේ ස්වභාවයක. එහෙමයි. පොඩ්ඩක් නැත්තම් ඇති කිපෙන. හැබැයි ඔහුගේ ක්‍රෝධය බොහෝ කලක් තමා පසුපස හඹා නොහැකි. ඉන කිපුණු අය දිහා බලන ක්‍රමයක් තියෙනවා දැන් අපි. කිපුණු පමණින්ම ඒ කෙනාව අවඥාවට ලක් කරලා අප්‍රසාදයට පත් කරගෙන තමන්ගේ ජීවිතේ වෙනසෙන්න එපා. එහෙමයි. සමහර අය ඉන්නවා අපිට පේන්නට ඉක්මනට කිපුණට ඇතුළට අග්ගාල සුටුස් ගන්න නිවිලා යනවා. එහෙමයි. බුදු නෙතට විතරයි මේක පේන්නේ. හරි පුදුමයි නේද? එහෙමයි. අපි නම් කිපෙන හැම කෙනාම එකම මිම්මට දාලා එකම ගොඩට දාලා අපි වෙනසෙනෝනේ. ඒක විනාශයක් මේ අපේ ජීවිතේට. ඒකයි කියන්නේ බාහිර දෙයකින් මනින්න නම් එපා. එහෙමයි. ස්වාමීනි සම්බුද්ධ ශාසනයකින්මයි අපට ඇස් ලබා ගන්න. අම්මෝ ඇස ලැබෙන්නෙම සම්බුද්ධ ශාසනයෙන්. එහෙමයි ස්වාමී. රැකවරණ දැන් ඇස ලැබෙනවා කියන්නේ රැකවරණයනේ. එහෙමයි ස්වාමී. දැන් මෙහෙම වෙනකොට අපි කොච්චර මේ පුද්ගලයෝ මනින්නේ නැහැ. අපෝ මෙයා නිතර ගැටෙන කෙනෙක්. මූල ධර්මයේ කියලා හරියන්නේ. එහෙම කියන්නේ නැද්ද සමහර එහෙමයි කට්ටිය? ස්වාමීනි. නමුත් එහෙම නෙමෙයි. එයා ඉක්මනට කිපෙන බව ඒක සසර පුරුද්දක්. නමුත් හිත නිවෙනට අග්ගල අපිට ඒක පේන්නේ නැහැ නේ. එහෙමයි. ඒක වෙන්නේ අනේ පේන්නේ භාග්‍යතුන් වහන්සේට. එනමුදු ඔහුගේ ක්‍රෝධය බොහෝ කලක් තමා පසුපස හඹා නොවේ. මහන්නි මේ අයුරින් පුද්ගල තෙමේ ශරීරයට ඇතුළු වූ විට විස ඇති නමුත් විසයි. හැබැයි මොකද වෙන්නේ? ඒ විස බොහෝ කල් පවතින්නේ. ආන්ගේ වගේ කියන. මොකද වෙන්නේ? ක්‍රෝධය හැමතිස්සෙම එනවා පේනවා. ඇතුළු පවතින්නේ නැහැ හැමතිස්සෙම නිවිලනට අග්ගල. එහෙමයි. නිවිල. එහෙනම් ක්‍රෝධය ඇති වෙච්ච අය දිහා බලන ක්‍රමයක් මේක. එක මිම්මෙන් දාලා මයින් එපා. ඇතුළ සමහරවිට අනේ මෙයාට මොන ධර්ම අවබෝධයක්ද? එහෙමයි. මෙයා මේ හැමතිස්සෙම කිපෙනවා අපේ ධර්මයේ කියන්නේ නෝ කියලා සමහරලාට මේ ප්‍රමාණ කරන්න කියලා වෙනසෙනවා. එහෙමයි ස්වාමීනි. වෙනසෙනවා. එහෙම කියන්න පුළුවන්ද මේ ළමයි 20ක් හදපු විශාකාවල සෝතාපන්න වෙලා හිටියා. පොඩ්ඩක් තරහ ගිහපම කෙනෙක් මාර්ගඵල ලබලා නැහැ කියලා කියන්න පුළුවන්ද? එහෙමයි ස්වාමීනි. කොච්චර අනුවන තීරණයක්ද ඒක? කෙනෙක් ප්‍රමාණ කරන්න පුළුවන්ද? කේන්ති චුට්ටක් ගියේ පමණින්. මෙහෙම බෑ. ඇයි කවුද දන්නේ? එයාට ඉක්මනට කේන්ති යට ඇතුළට ගන්න වෙන කෙනෙක්. එහෙමයි. ඒ පුද්ගලයා ලෝකේ බුදුරතින් දකින්නවා. මහන්නි යම්සේ ගෝර විස සිරුරට පැමිණෙන්නේ නමුත් බොහෝ කල නොපවතින්නේ වේද මම මේ පුද්ගලයා මෙමදු විසට උපමා කොට කියමි. එක පුද්ගලයෙක්. ඊළඟ පුද්ගලයා කවුද? මහන්නි පුද්ගලයෙක් කෙසේනම් ශරීරයට ඇතුල් වූ විට විස නැති නමුත් ඒ විස බොහෝ කල පවතින්නේ බඳු වේද මහන්නේ මිහිලා ඇතැම් පුද්ගලයෙක් නිතර නොකිපෙන්නේ. නිතර කිපෙන්නේ. එනමුදු කිපුණු කල්ලි ඔහුගේ ඒ ක්‍රෝධය බොහෝ කලක් තමා පසුපස හඹායි. එහෙමයි. එහෙම පුද්ගලයෙකුත් ඉන්නවා එතකොට. එතකොට ඒ කියන්නේ එයා නිතර කිපෙන්නේ නැහැ. බොහොම සාන්ත දාන්තව ඉන්නවා. සමහර වෙලාවට කිපෙනවා කිපිල්ලක් ආලීසියෙන් යට හිත හදා ගන්න අමාරු. ස්වාමීනි මේ තරහ විතර්කේ බැහැර කරගන්න අමාරු වෙනවා. එහෙම පුද්ගලයෙක් ලෝකේ බුදුනිතින් දකින්න. එහෙමයි ස්වාමීනි. බුදුනිතින් දකින්න. එහෙයි. සමහර දේවදත්ත එහෙම කෙනෙක් දන්නේ නැහැ. නැත්තම් දෙතුවක් කල් දේවදත්තට පැහැදිලා ඉතින් විශාල පිරිසක් හිටියනේ. එහෙමයි. සමහර බොහොම කේන්ති නැති සිතින් දැන් ලාභ සත්කාර වලට ඇති වෙච්ච කැමැත්තත් එක්ක ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන දේ ශාස්ත්‍රුන් වහන්සේ නොදෙනකොට ඇති වෙච්ච කිපීම ඊට පස්සේ ඒක වැඩ කළේ බොහෝ කල්. එහෙම චරිතයක් වෙන්න පුළුවන් කියලා මම කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට කියනවා මහණි පුද්ගලයේ කෙසේනම් ශරීරයට ඇතුල් වූ විට විස ඇත්තේත් ඒ විස බොහෝ කල පවතින්නේ බඳු වේද මහණි මේ ඇතැම් පුද්ගලෙක් නිතර කිපෙන්නේ වේ කියන. එසේම ඔහුගේ ක්‍රෝධය බොහෝ කලක් තමා පසුපස හඹා වේ කියන. ඒක නම් විශාල පීඩාවකින් ඉන්න කෙනෙක්. නිතර කිපෙනවා. කිපිල එක කිපීමක් යාන්තම් නැතිවෙලා එක නැතිවෙලා යන ගොඩක් කල් යනෝනේ. එහෙමයි. බොහෝ වෙලා යනවා. එක කිපීම සංසිඳනකොටම තව කිපීමක් සෙට් කරනවා යාට. කර්මානුරූපව සමහර අයට එහෙම සිද්ධ වෙනවා. හරි බුදුමයි ඒක. මට මතකයි කෙනෙක් මට මාත් එක්ක කිව්වා අම්මෝ සාසම කොච්චර තිරුවන් සරණ පිළිහිట్లా කුසිල් ගුණන් දැකගෙන මේ මම හරි ආසාවෙන් හිත විරාගීව තියන් ඉන්න ආසයි. ඔහෙන් හරි සෙට් කරලා දෙනවකෝ රාගය අවසන විදිහට. එහෙමයි. හරිම අසාමාන්‍යයි කිව්වට ඒක. මම කො මාත් ඔකට මෙහෙම කල්පනා කරා. සංසාරේ ඔබ
අනිත් අයගේ හිතවල රාගය උපද්දලා තියෙනවා නම් නිරන්තරයෙන්. රාගය උපදින දේවල් වලට නිරන්තරයෙන් පොළඹවලා තියෙනවා නම්. එහෙමයි. ඒතකොට මේ වගේ කටයුතු කරලා තියෙනවා නම් දේශේ මෝහය ඒතකොට ඔකට ගලපලා ගන්නවා. ඒතකොට ඒ කෙනාට සසරෙ මොකද වෙන්නේ? අරක සෙට් කරලා දෙනවා යාට. එහෙමයි ස්වාමීනි. අනිත් අයගේ හිතවල රාග දේශ මොහ උපද්දන්න මේ හැමතිස්සෙම මහන්සි ගත්තනේ. ඒතර මෙයාට මොකද වෙන්නේ හැමතිස්සෙම? ඒකයි කියන්නේ මේ රාගය උපදින දේවල් ෂෙයා කරන්නවත් එපා කියන්නේ ඒකයි මේ. එහෙමයි ස්වාමීනි. ඕ Tamanට කැරකිලා අනිත් පැත්තට එනවා ඊට පස්සේ. මේ කර්මානුරූප මේ සිද්ධිය මේ ධර්මයත් එක්ක චුට්ටක් හොඳට කල්පනා කරලා ගලලා බලන්න පුදුම හිතා ගන්න බෑ ඒක. අපි කෙනෙක් මුලා කළොත් සංසාරේ අපිව මොහොතක් හරි මුලා කරනවාමයි. විපාකයක් තියෙනවා. විපාකයක් තියෙනවා ඒක. එහෙමයි ස්වාමීනි. ඒක ඒ විදියටම එනවා කියලා කියන්න බෑ. සුළු මොහොතකට හරි එන්න පුළුවන්. දේශයෙන් අපි යම් කිසි කෙනෙක් හිත හැමතිස්සෙම දේශයෙන් අවුස්සනවා නම් අපේ ජීවිතේ සංසාරයට වැටුනහම දේශයෙන් ඇවිස්සෙන විදිහට කටයුතු සකස් වෙනවා. එහෙමයි. රාගයෙන් අපි අනිත් අයගේ හිත වල්මත් කරනවා නම් අපේ හිතේ රාගයෙන් වල්මත් වෙන විදිහට කටයුතු සකස් වෙනවා. සමහරවිට මේ නික්ලේශී කරන සම්බුදු සසුනක පිළිසරණ ගන්න ආපු කෙනා සමහරට කොහෙන් හරි කඩාපාත් වෙනවා. හරි පුදුමයි. එහෙමයි. ඒ නිසා පින්වත්නි හිතන තරම් ලේසි නෑ. තමන් යම් දෙයක් වරද්ද ගත්තට පස්සේ ඒක අපි කයින් අතහැරියට කර්මානුරූප බලවේගෙ ඊට පස්සේ පිටිපස්සෙන් පන්න එනවා ඊට පස්සේ. ස්වාමීනි බය අපි කොච්චර දිනු කරගන්න ඕනේ බය වෙන්න ඕනේ. පාපී දෙයට බය. එහෙමයි. අම්මෝ. ඒකයි මේ ධර්මානුකූලව බලද්දි තමයි ඉතින් පාපයට බය උපදින්නේ ඇත්තට. එහෙමයි. ධර්මානුකූලව කල්පනා කරද්දී. ඒකයි මේ යෝනිසෝ මනසිකාරී තරම් මේ අපේ හිතවල කුසල් උපදින්න හේතු වෙන දෙයක් නෑ ඇත්තටම. එහෙමයි. ඊළඟ දේශනා කරන මහානි පුද්ගලයෙක් ඉන්නවා කියන මොකද වෙන්නේ? ශරීරයට ඇතුල් වූ විට විස ඇත්තේ බොහෝ කල් පවතින්නේ නැත්තේ. කවුද? නිතර කිපෙනවා. ලේසියෙන් ක්‍රෝධයෙන් හිත බැහැර වෙන්නේ. ලේසියෙන් බැහැර වෙන්නේ. මහානි මේ ආයුරින් පුද්ගලත මේ ශරීරයට ඇතුල් වූ විට විස ඇත්තේ වේ. ඒ විස බොහෝ කල් පවතින පුද්ගලයා බඳුයි කියලා. අර සමහර විස ගෝර විස ඇතුළන ලේසියෙන් මොකද වෙන්නේ? නැති වෙලා යන්නේ. සමහර අය ඉන්නෝ පුංචි සර්පය දෂ්ට කරන්නේ. සමහරවිට අවුරුදු 5 10 බොහෝම දුර්වල කයිදා ඉඳලා මේ කය සම්පූර්ණ කඩන් වැටෙනවා. සර්පය පුංචි වුණාට ගෝර විස. සමහරවිට මැරෙනකම්ම යාගේ කය අඩපණයි. දුර්වලයි. බඩප්පලක් කරගන්න බෑ. මහන්සි. ඒ කියන්නේ ශරීරයේ විස නැති වෙන්නේ. එහෙම විස තියෙනවා මේ ලෝකේ. එහෙමයි ස්වාමීනි. මහානි පුද්ගලයේ කෙසේනම් ශරීරයට ඇතුල් වූ විට විස නැත්තේ ඒ විස බොහෝ කල නොපවතින්නේ බඳු වේද. මහානි මෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර කිපෙන්නේ නොවේ කියන. නිතර කිපෙන්නේ. එසේම ඔහුගේ ක්‍රෝධය බොහෝ කලක් තමා පසුපස හඹා නොවේ කියන. එහෙම ඉතින් මහා පින්වන්ත චරිතක් තියෙන සසර පුරුදු නිසා. එහෙමයි ස්වාමීනි. ඒතර මේව පින්වත්ටි සසර පුරුදු ඉතින්. සසර පුරුදු. එහෙමයි. එතකොට බලන්න මහන්නේ මේ අයුරින් පුද්ගලත මේ ශරීරයට ඇතුල් වූ විට විස නැත්තේ ඒ විස බොහෝ කල නොපවතින්නේ බැවින්ම පින්වත් මහන්නේ මිනිස්සු ඉන්නවා කියන මේ ලෝකේ. ලේසියෙන් කිපෙන්නෙත් නැහැ. කිපිච්ච හිත බොහෝ කල පවතින්නෙත් නැහැ. දැන් මේ එහෙනම් මේ පුද්ගල ස්වභාවයන් හතරක් ඉතින්. එහෙමයි ස්වාමීනි. දැන් අපි මේකට වාද කළා විවාද කළා එහෙම වෙන්න බෑ කියලා වැඩක් නැහැ. එහෙම පුද්ගල හතර දෙනෙක් ඉන්නවා. එහෙමයි. ඒතර මේ පුද්ගලයා මූල කරගෙන ප්‍රමාණ කරන්න ගිහිල්ලා වෙනසිලා නැසෙන්න ඕනේ ශ්‍රද්ධාව ඇති කරගෙන. එහෙමයි. අපි මහන්සි ගන්න ඕන අර පුද්ගල ස්වභාවයන් ඉදිරියේදී ශාස්ත්‍රඥ වහන්සේ මෙහෙම පුද්ගලයෙක් දැක්කා. එහෙනම් මෙයා එහෙම කෙනෙක් වෙන්නේ නැති. අපිට මේ කෙනා ප්‍රමාණ කරන්න යන්න බෑ. එහෙමයි. හිත මධ්‍යස්ත කරගන්න පුළුවන්. ස්වාමීනි නොයෙක් විට නිවසේ කාර්යාලය සමාජයේ සමිතියේ අපි වටා ඉන්න පුද්ගලයන් මේ ස්වභාව හතරට අනිවාර්යයෙන්. එහෙමයි ස්වාමීනි. ක්‍රෝධයත් එක්ක බලද්දි මේ ස්වභාව හතරෙන් තමයි මේ ලෝකයේ සිටින සීල දෙනා මේ ස්වභාව හතරෙන් එකකට ඇතුළත්. එහෙමයි. ඔබ බලන්න ඔබ කොතනද ඉන්නේ කියලා එච්චරයි. එහෙමයි. ධර්ම මාර්ගය යන කෙනාට පහසුම තැන ඒක ක්‍රමය ඒක තමයි. මොකද්ද? Taman කොතනද ඉන්නේ. ඊට අමතරව ඉතින් අපි ලෝකේ පිරිස ඇසුරු කරනකොට පිරිසත් එක්ක ගනුදෙනු කරනකොට සමහරට යම් ප්‍රමාණයකට අපේ ධර්මයට අනුව මේ පුද්ගලයා ගැන පහත් සිතක් ඇති කරගන්නෙත් නැතුව ප්‍රමාණ කරලා වෙනසෙන්නෙත් නැතුව අපිට ඇසුරේදී වෙන ප්‍රශ්න දුරු වීම පිණිස පුද්ගලයා තේරුම් ගන්න
එහෙමයි ස්වාමීනි. පුද්ගලයන්ට මේ දහම් කැඩපතින් බලලා යම් ප්‍රමාණයකට ඇප්ලයි කරගෙන අපි පොඩ්ඩක් කටයුතු කළාට ඇත්තට මේක වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. මොකද මේක අපි සමාජයේ ජීවත් වෙනකොට යම් දේවල් නිසා අපිට විවිධ ප්‍රශ්න හට ගන්න ඕනේ සමහර විට. එතකොට අපිට ඒක යම් ප්‍රමාණයකට ඒක ක්‍රෝධයෙන් යට වෙලා නෙමෙයි එතකොට. එහෙමයි ස්වාමීනි. නින්දා පහස අවලාද කරන අදහසින් නෙමෙයි එතකොට. කුමක් පිණිසද? අර සමාජයේ කටයුතු කරද්දී අරුබුද ඇති නොවීම පිණිස පුද්ගලයා තේරුම් ගන්න ඕන. ප්‍රඥාව භාවිත කරනවා. ඒකෙන් අවදි වෙන්නේ ප්‍රඥාව. එහෙමයි ස්වාමීනි. එතකොට අපිම අර ධර්මානුකූලව බලනකොට ප්‍රඥාව අවදි වුණාට පස්සේ මේ ප්‍රඥාවන්තව අපි ඇසුරු කරනකොට ලෝකේ එහෙමයි. අපිට ආරවුල් අරුබුද ගොඩාක් අඩුයි. 100% ඉතින් ලේසියෙන් අඩු වෙන්නේ නැහැ ඉතින්. රහතන් වහන්සේ පවා සමහර නොදන්න කාරණා තියෙනවා අරුබුද ඇතිවෙච්ච අවස්ථා තියෙනවා. ඒකට ඒ නිකලෙසිතේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. බාහිර ලෝකයේ දේවල් පිළිබඳ මේ ඉතර හොයන්න ගිහින් නැති වැඩක් නෑ නිකලෙසුත් මේකට. එහෙමයි ස්වාමීනි. ඉතින් බලන්න ඒ නිසා පින්වත්නි කොතරම් ආශ්චර්යයක්ද මේ බුදුරජාණන් වහන්සේ උදාර අවබෝධය. ඉතින් ඒ නිසා මේ උදාර අවබෝධය පිළිබඳ සිත් පහන් කරගෙන ඒ දුර්ලභ වූ ශ්‍රද්ධාලාභය ඇති කරගෙන ඒ ශ්‍රද්ධාලාභයෙන් රැකවරණය උපදවා ගන්නට මේ පින්වත් සිව් දෙනාට පරණම දුර්ලභ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. අද දවසෙත් ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යවත් විස්මිත සාත්‍රු සම්පත්තිය පිළිබඳව සද්ධර්ම දේශනාවන් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාලා පවත්වා වදාලා ඉතින් අපට අනුකම්පා ඇති ඒ ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍ය අනුමෝදනා පිණිසත් කාලය උදා වුණා. ඒ පිණිස ඊටාම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කස්සරිය සදාම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ගලඋඩ සපුගස්වත්ත නිවසේ පදිංචිව සිට 2006 ඔක්තෝබර් මාස පළමු වන දින මිය පරලොව ආර්.එම්. රතුරාල පියාණන්ට සහ මීට වසර 12කට පෙර මිය පරලොව ගිය වයි.එම්. කුමාරියාමි මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් දූ දරුවන් බෑනාවරුන් ලේලිවරුන් සහ මුණුපුරු මිනිපිරියන් ඒක රාශී වෙලා තමයි මේ උදාාර පුණ්‍ය ශක්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වුණු උදාාර පින ගටිකාර බ්‍රහ්ම රාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්ම රාජයාට අනුමෝදන් වේවා. සක්දිවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාච සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර සත්පුරුෂ දෙවිවරු ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරු සියලු සත්පුරුෂ නාගයින්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් මරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට ඒ වගේම සදහවත් ගිහි පිරිසට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාාර පින පරම පූජනීය දහම්මග විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරත්නයට අනගාരിക මෑණිවරුන්ට පාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාාර පුණ්‍ය ශක්තිය ගලඋඩ සපුගස්වත්ත නිවසේ පදිංචිව සිට 2006 ඔක්තෝබර් මාස පළමු වන දින මිය පරලොව ගිය ආර්.එම්. රතුරාල පින්බර පියාණන්ට මීට වසර 12කට පෙර මිය පරලොව ගිය වයි.එම්. කුමාරියාමි මෑණියන්ට ඔබ අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාාර පින ඒ පවුලේ සියලු දෙනාට මුණුපුරු මිනිපිරියන්ට බෑනාවරු ලේලිවරුන්ට සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා.
ලක්මාලි යශෝදා විදර්ශනී දියණිය නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. අධ්‍යාපන කටයුතු සඵල වේවා. එච්.එම්. ජිනදාස මහත්මයාට ධම්මිකා රත්නායක මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. රැකී රක්ෂා කටයුතු සඵල වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත්, ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ට, සිව්පසයෙන් උපකාර කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ධර්මයේ හැසිරෙන උපකාර කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාවෙන් ඒ උතුම් දහම් අනුශාසනාවෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවා ගන්න ආදර ගෞරවයෙන් තුනුරුවන වඩා හිඳවා ගන්න ඔබටත් මටත් බොහෝ උපකාර සැලසෙනවා ගරුතර මහා සංඝරත්නයේ පරිශ්‍රමය නිසා. ඉතින් අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සදහම් දේශනා පවත්වා වදාළ ඒ උතුම් ධර්මය අපි ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගත්තා. ඉතින් මේ මොහොතේ ඒ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගෙන අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වය ඔබ අප හැම දෙනාම වෙනුවෙන් දරන්නට යෙදුනේ ගල්උඩ සපුගස්වත්ත නිවසේ පදිංචිව සිට 2006 ඔක්තෝබර් මාස 1 වෙනි දින මිය පරලොව ගිය ආර්.එම්. රතුරාල පින්වන්ත පියාණන්ට සහ මීට වසර 12කට පමණ පෙර මිය පරලොව ගිය වයි.එම්. කුමාරිහාමි පින්වන්ත මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් පින්වන්ත දූ දරුවන්, බෑනවරුන්, ලේලිවරුන් සහ මුණුබුරු මිනිබිරියන් වශයෙන් මේ පවුලේ පින්වන්ත හැමදෙනා හැමදෙනාමත් ඔබ හැමදෙනාමත් අපේ තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් ගරුතර මහා සංඝරත්නයේ අවවාද ආශිර්වාදයේ පිළිපදමින් තුනුරුවන හදවතේ වඩා හිඳවාගෙන සියලු තන්නේ සියලු කල්ලි කටයුතු වල දක්ෂ වුණොත් එහෙම ජාතිය බොහෝ කාරණාවන්ගෙන් සමෘද්ධිමත් වේවි. ඉතින් මේ පිණිස ඔබට ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.